එන්න අපහා එක්වන්න ශක්තිමත් පුරෝගාමියෙකුගේ සෙවණෙහි නොවෙනස් වන ආරක්ෂාව සහ සැනසුම අත්විඳින්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. උගතුන් බුද්ධිමතුන් සහ උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක් කර ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසයි. මද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිසා ඇති වී ඇති තදබදයට විසඳුම් සෙවීමට කමිටුවක්. COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව නෝර්වේජියානු තානාපතිනිය කියයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නව රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කෙරේ. අධික වැසි සහ සුළං හේතුවෙන් ජපානයේ නාවික හා දීවර කටයුතු වලට බාධා. කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එම වගකරුවන් ආරක්ෂා කිරීම සඳහා කහ සහ ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණ. අන්තර්ජාතික වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. උකුන්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධනීය ආශ්‍රිත කර්මාන්ත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වින. කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමටත් අගේ එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයට විධිමත් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. මෙරට වාර්ෂික බඩඉරිඟු ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 5කි. එම ඉල්ලුම සපුරා ගැනීමට වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,10,000ක් වෙයි. දැනට හෙක්ටයාර 80,000ක බඩඉරිඟු වගා කෙරේ. ඉදිරි වසර අවසන් වන විට මුළු ඉඩම් ප්‍රමාණයම බඩඉරිඟු වගා කිරීම රජයේ අරමුණයි. ගම්මාන 100ක කහ සහ ඉඟුරු වගාවට පියවරගෙන තිබේ. කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මිරිස් වෙනුවට ජනතාව අතර ගම්මිරිස් පරිභෝජනය ප්‍රචලිත කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පාකිස්තානය මෙරට බුලත් සඳහා ප්‍රධාන ගැනුම්කරුවෙකි. කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමන් සීමා වීමෙන් අපනයන පහත වැටින. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් සොයන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. විශ්වවිද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගේ එකතු කිරීමේ නිෂ්පාදන පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. උක් සහ කජු වගාවේ ප්‍රවර්ධනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළේය. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත බාර දී තිබුණේ. ඉදිරි සති දෙක තුළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිසා ඇති වී ඇති තදබදය අඩු කර
ඒ සඳහා විසඳුම් සොයා බැලීමට කමිටුවක් පත් කෙරේ. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙසින් එය ස්ථාපිත කර තිබේ. අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කමිටුව රස පරීක්ෂක, නීතිපති, පොලිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන්ගෙන් සමන්විත වෙයි. අධිකරණ අමාත්‍යංශයේ නීති උපදේශකවරුන් මෙම කමිටුවේ උපදේශකවරු ලෙස ක්‍රියා කරති. මද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බලා සති 3ක් තුළ අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා එම කමිටුවට දැනුම් දුන්නේය. අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳව පූර්ණ වාර්තාවක් මාස 3ක් තුළ ලබා දෙන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ට්‍රිනි යොරන්ලි එස්කඩා මහත්මිය පවසයි. එම අභියෝගය ජය ගැනීමට රජයගත් පියවර ඉතා අගය කරන බව ඇය සඳහන් කළේ කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද හමු අවස්ථාවේදීය. මෙවන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඉදිරියටත් ආයෝජන ලබා දීමට නෝර්වේජියාව සූදානම් බවත් තානාපතිනිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණ ශිල්පීන් විශාල සංඛ්‍යාවක් තම සේවය නෝර්වේජියානු සමාගම වෙත ලබා දෙන බව පැවසූ ඇය ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද කීවාය. යහපාලන රජය අතුරුදන් කළ පළාත් සභා ඡන්ද විමසීම වහාම පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි. අද දින රැසූ මන්ත්‍රී සංසදය එම තීරණයට එළඹී බව නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මධ්‍ය හමුවකදී ඔහු කීවේය. පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ තම සංසදයේ මන්ත්‍රීවරුන් 28 දෙනාට සක්‍රියව දායක වන ලෙස දැනුම් දෙන බවද ඔහු පැවසිය. ප්‍රාදේශීය වශයෙන් සෞඛ්‍ය අධ්‍යාපන හා මහාමාර්ග ක්ෂේත්‍රයට පළාත් සභාවෙන් විශාල සේවයක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති රංජිත් සමරකෝන් මහතා අදහස් දක්වමින් නියමිත කාලයට ඡන්දය පැවැත්වීම රජයේ පොරොන්දුවක් බව කීවේය. ඉඩම් සහ පොලිස් බලතල නොමැතිව පළාත් සභාවෙන් හොඳ සේවයක් කළ හැකි ආකාරය පෙන්වා දුන් බවද ඔහු පැවසිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නව රුධිර කාන්දු පෙරෙන ඒකකයේ විවෘත කෙරේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද එම අවස්ථාවට එක් වූවාය. එම රෝහලේ වකුගඩු ප්‍රතිකාර සේවා ආරම්භ කර ඇති මීට මාස 6කට පෙර වකුගඩු සායනය ආරම්භ වීමත් සමගය. අද විවෘත කෙරෙනු නව රුධිර කාන්දු පෙරෙන ඒකකය නවීනතම ඇඳන් 13කින් සමන්විත වෙයි. නවීනතම වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර එම ඒකකය තුළ ස්ථාපිත කර තිබේ. මෙම රුධිර කාන්දු පෙරෙන ඒකකය මගින් පළමු වරට හිමෝඩියා ෆිල්ටරේෂන් තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. හෘදයාබාධ සහ වකුගඩු අකර්මණ්‍ය රෝගීන්ට මෙම රුධිර කාන්දු පෙරෙන ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී සහ සුව පහසු ක්‍රමවේදයක් වෙයි. අසාධ්‍ය සහ දිළිඳු රෝගීන් වෙනුවෙන් මූලික කාන්දු පෙරෙන කටයුතු නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. මසකට රුධිර කාන්දු පෙරෙන 500කට අධික සංඛ්‍යාවක් මෙහිදී සිදු කළ හැකිය. මෙම ඒකකයේ උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 500ක් පමණ වේ. විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය රජයේ පුහුණුවීම් ලබා දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල දියුණු මට්ටමට ගෙන එන බව කීවාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කගත වැඩපිළිවෙල මෙම ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වෙන බවද ඇය පැවසුවාය. ගත වූ පැය 72 තුළදී විදේශ රටවල සිට පැමිණි COVID-19 ආසාදිතයන් 89 දෙනෙකු හමු වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද වන විට විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇති කොවිඩ් ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 1197කි. ඊට විදේශිකයෝ 42ක් ද ඇතුළත් වෙති. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 189 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව යුද හමුදාපතිවරයා කියයි. සමාජය තුළ තවදුරටත් ආසාදිතයන් වාර්තා නොවන අවස්ථාවක විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් වෛරසය දිවෙන තුළට පැමිණෙන බව පෙනී යන කරුණකි. ශ්‍රී ලංකාව වෛරසය විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශවත් රටක් ලෙස ලෝකයට පෙන්වා දී තිබේ. එවැනි අවධියක තවදුරටත් සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ යුතු බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. පාසල් දරුවන්ද මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කළ යුතුය. සෑම ශ්‍රී ලාංකිකයෙකුම වෛරසයට ගොදුරු නොවී සිටීම සඳහා තම සමාජ වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ යුරෝපා සංගමේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිසන් චායිබී මහතා අතර හමුවක් වෙළඳ අමාත්‍යාංශයේදී අද පැවැත්වින. මෙරට අපනයනවල උසස් ප්‍රමිතිය පිළිබඳව යුරෝපා සංගමේ තානාපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය. මෙරට අපනයනීය සඳහා ඉදිරියේදී GI තත්ත්ව සහතිකය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. අන්තවාදී සහ වහබ්වාදී ඉගැන්වීම් ඇතුළත් ඉස්ලාම් පාසල් පෙළපොත්වල විෂය නිර්දේශයන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් කමිටුවක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩිනමින් ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදම් බාවා මොහමඩ් අස්රෆ් මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් ඔහු මේ බව කීවේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය කාල සීමාවේ දැඩිව දේශපාලනීකරණයට ලක්ව තිබූ බවයි. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ යහපාලන රජය සමයේ වෙනම අමාත්‍යාංශයක් ලෙස පැවති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය වත්මන් රජය බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය යටතට ගෙනීම සාධනීය කරුණක් බවයි. නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ ඉන්ද්‍ර නෞකාවේ තුවාල ලැබූ නාවිකයෙකු කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. එහි 19 දෙනෙකු වෙළඳ නෞකාවක් මගින් බේරාගෙන තිබේ. ඔවුන් ත්‍රිකෝණාමලය නාවික වරායට රැගෙන යාමට කටයුතු කර ඇත. නාවික හමුදාවේ මඟ පෙන්වීම මත එම වෙළඳ නෞකාව ගිනි ගැනීමට ලක් වූ ඉන්ධන නෞකාවේ සහයට ගොස් තිබේ. එම නෞකාවේ කපිතාන්වරයා සහ තවත් පුද්ගලයෙකු නාවික හමුදාවේ නෞකාවක් මගින් බේරාගෙන ඇත. ගිනි ගනිමින් පවතින නෞකාව බේරා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණ තිබූ රුසියානු යුද නෞකා දෙකක්ද නාවික හමුදාව සමග එක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. පැනමාවට අයත් මෙම ඉන්ද්‍ර නෞකාව ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නැවතත් AAA ශ්‍රේණිගත කිරීමෙන් බිදුම් ලබයි. පවතින ව්‍යසනකාරී අවස්ථාවේ පවා මෙවන් ශ්‍රේණිගත කිරීමක් අපට හිමි වූයේ ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය නිසාවෙනි. මාසිකව රුපියල් බිලියන 1.5කට වැඩි වන්දි හිමිකම් පිරිනමන අතරම ඔබගේ ජීවිත රක්ෂණයට හිමි පහසුකම් සහ ඉහළම ප්‍රතිලාභද සමග අපගේ අසමසම සේවාව නොකඩවා ඔබට ලබා දෙන බවට සාතික වන්නෙමු. එන්න අප හා එක්වන්න. ශක්තිමත් පුරෝගාමියෙකුගේ සෙවණෙහි නොවෙනස් වන ආරක්ෂාව සහ සැනසුම අත්විඳින්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. වඩා ප්‍රජාතන්ත්‍රවාදීව උගතුන් බුද්ධිමතුන් සහ උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක් කර ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය ශක්තිමත් කෙරේ. එම අංශවල වඩාත් තරඟකාරීත්වයක් ඇති කිරීමෙන් රටට පුරවැසියාට සහ රජයට යහපත් වැඩපිළිවෙලක් ඇති කිරීම අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ රජයන්හි ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය සේවය කප්පාදු කිරීම බවද හෙතෙම කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලය තුල ඇතිවෙච්ච තත්ත්වයන් සම්බන්ධව ඒ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ඔවුන්ගේ ප්‍රතිපත්තිය තමයි සියලු රාජකාරී පෞද්ගලික අංශයට පැවරීමත් සියලු ආයතන පෞද්ගලික අංශයට පැවරීමත් රාජ්‍ය අංශය දුර්වල කිරීමත්. 2002 අයවැයෙන් බිලියන 8ක් වෙන් කරා ඔවුන්ට වන්දි ගෙවන්න. අයවැයෙන් මේ මුදල් වෙන් කිරීම හරහා ඔවුන් උත්සාහ කරා විශාල වන්දියක් ගෙවලා 8කට නෙමෙයි 6කට අඩු කරන්න රාජ්‍ය සේවය. සජ්ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති උනේ එකයි ඒ යුගයේදී. ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. අපේ ප්‍රතිපත්තිය තමයි වඩා ප්‍රජාතන්ත්‍රවාදීව සහ උපාධිධාරී නුගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවයට එක්කාසු කරන එකත් රාජ්‍ය අංශය ශක්තිමත් කරලා පෞද්ගලික අංශයත් ශක්තිමත් කරලා ඒ දෙක අතරේ තරඟකාරීත්වය තුළ පුරවැසියට වඩා යහපත් සහ රටට වඩා යහපත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ප්‍රමුඛ පුවත් ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 17 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද එම නියෝගය කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමගහැරීමේ චෝදනාව ශානි අබේසේකරට එල්ල වී තිබේ. මෙම නඩුවේ 4 වන සැකකරුවන හිටපු පොලිස් නිලධාරී නවරත්න ප්‍රේමතිලක යන අයගේ විදස් ගමන් බලපත්‍රය තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අද නියම කළේය. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති. සමස්ත සේවකයන්ගෙන් 20% සේවය නිවත් කිරීමට ලන්ඩන් හීත්‍රූ ගුවන් තොටුපළ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරයි. ඒ අනුව ගුවන් තොටුපළ සේවකයන් 4700කට රැකියා අහිමි වනු ඇත. කොරෝනා වෛරසයේ බලපෑමෙන් මාර්තු මාසයේදී පමණක් ලන්ඩන් හීත්‍රූ ගුවන් තොටුපළේ සමස්ත පාඩුව මේ වන විට ගණනය කර තිබේ. මාර්තු මාසයේ ලන්ඩන් හීත්‍රූ ගුවන් තොටුපළේ සමස්ත වියදම පවුම් බිලියනයකට ආසන්න වේ. දින 45කට ආසන්න කාලයක් ගුවන් තොටුපළ මෙහෙයුම් සීමා කිරීමට සිදුවීම නිසා ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදු ඇතැයි හීත්‍රූ ගුවන් තොටුපළ අධ්‍යක්ෂ මණ්ඩලය කියයි. අධික වැසි සහ සුළං හේතුවෙන් ජපානයේ නාවික හා දීවර කටයුතු වලට බාධා එල්ල වෙයි. ජපානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නැගෙනහිර චීන මුහුදේදී කුණාටුවකට හසු වී ඇත. අනතුර සිදුවන විට නෞකාවේ ගමන්ගත් මුළු සංඛ්‍යාව 6940කි. ඒ අතරින් 39 දෙනෙක් පිලිපීන ජාතිකයෝ වෙති. නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ද අනතුර සිදු වූ අවස්ථාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගමන්ගත් බව විදෙස් පුවත් වාර්තා කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නව තෙල් ගබඩා සංකීර්ණ 3ක් ඉදිකෙරේ. ඊට වැය කරන මුදල රුපියල් කෝටි 94කි. ඝනමීටර් 29000ක ධාරිතාවයකින් යුක්තව ඒවා ඉදිකෙරේ. මෙරට අවශ්‍යතාවට ප්‍රමාණවත් ලෙස තෙල් තොග ගබඩා කර තබා ගැනීම එහි අරමුණයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඇතැම් අවස්ථාවල ඉන්ධන නෞකාවල ප්‍රමාදය රටේ ඉන්ධන හිඟයකට හේතු වී ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ක්‍රීඩා පුවත්. 46 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීමේ තරඟ සහ රේසිං පාපදි තරඟ ලබන මාස 10 11 යන දිනවල කතරගමදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එම තරඟ විවෘත තරඟ ලෙස පැවැත්වේ. අයදුම්පත් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබන 31 වෙනිදාට පෙර යොමු කළ යුතුය.
ඇවිදීමේ තරඟ, කාන්තා සහ පිරිමි තරඟ, පාපැදි රේසිං පිරිමි තරඟය, පාපැදි රේසිං කාන්තා තරඟය, මැරතන් කාන්තා සහ පිරිමි තරඟ මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් වෙයි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කරයි. ඔබේ සිහින සවි බලකන්වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. අදාළ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන රත්මලාන කළුතර මිල්ලෑව නාලන්ද උලපනේ මාකඳුර ඌව පරණගම මඩකලපුව කර්මාන්තපුරවල වැඩසටහන ආරම්භ කෙරේ. ඒ යටතේ ආයෝජකයන් 9 දෙනෙකුට වසර 35ක කාලයක් සඳහා බදු පදනම මත ඉඩම් කට්ටි පිරිනැමේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවි බලකන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකුව ශාඛාවෙන්. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. පුත්තලම ගල්ලංගුරු බලාගාරය සඳහා ඩොලර් මිලියන 16කට අධික ගල්ලංගුරු මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි. ශනික මිලදී ගැනීම යටතේ ගල්ලංගුරු මෙට්‍රික් ටොන් 3 ලක්ෂයක් මිලදී ගැනේ. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 140 දක්වා වටම්. අදම CIB එන්න. බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල අද පසුරුවේ වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මොළතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කරන්නයි ඉල්ලීමක් කෙරේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 140 දක්වා වටම්. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් ආරක්ෂා කරගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. උගතුන් බුද්ධිමතුන් සහ උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක් කර ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා පවසයි. මද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිසා ඇතිවී ඇති තදබෙදයට විසඳුම් සෙවීමට කමිටුවක්. COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව නෝර්වේජියානු තානාපතිනිය කියයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නව රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කෙරේ. අධික වැසි සහ සුළං හේතුවෙන් ජපානයේ නාවික හා දීවර කටයුතු වලට බාධා. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.